අපේ නිවහන තක්සලාවක් කරගමු. පාසල නිවසට ගෙනහෙන Voice One YouTube අධ්‍යාපන වැඩසටහන්. ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් පෙරහුරු සැසි. විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි සහ තොරතුරු සංනිවේදන තාක්ෂණය විෂයානුබද්ධව Voice One YouTube channel විදින් දැයේ දූදරුවන් වෙත. හොඳයි එමනම් හැමෝටම ආයුබෝවන්. right ආයි දැන් අපි වැඩේට යමු නේද? ආයි කට්ටිය දාලා තියෙනවා උඩ. හරි අපි එමනම් වැඩේ පටන් ගන්නවා ළමයි. ඔයගොල්ලෝ මේ වෙද්දී පේපර් එකට පිළිතුරු සටහන් කරලා ඒවා ළඟ තියාගෙන ඇති. අපි සාකච්ඡා කරා ගිය සතියේ විභගත රචනා පේපර් එකේ ඔක්කොම ටික අපි ඉවර කරා. එතකොට අද අපිට තියෙනවා එහෙමනම් B කොටස රචනා කියන කොටස. පස්වෙනි ප්‍රශ්නේ නම් තමයි අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ. එවනම් අපි පස්වෙනි ප්‍රශ්نين අද පටන් ගන්නවා. පළවෙනි එක අපි බලමු මෙහෙම ජීවීන් විවිධ ක්‍රම පදනම් කරගෙන වර්ගීකරණය කරයි. දැන් මේ වෙද්දී ඔයගොල්ලෝ දන්නවා අපි අධිරාජධානි තුනේ වර්ගීකරණය තමයි ඉගෙන ගන්න. හරි එවැනි ශාක වර්ගීකරණය පිළිබඳ එවැනි සටහනක් මෙහි දක්වා ඇත. දැන් අධිරාජධානි තුනේදී ජීවීන් අධිරාජධානි තුනක් යටතේ වර්ග කරනවා. ඊට පස්සේ ඒ අධිරාජධානි තුනෙන් යුකැරියා කියන අධිරාජධානියට තමයි ශාක කියන එක අයිති වෙන්නේ. ඊට පස්සේ ශාක වර්ගීකරණය කරනවා එතන රාජධානි මට්ටමක. ප්ලාන්ටේ රාජධානියනේ ඇනිමාලියා ප්ලාන්ටේ ඒ වාගේ රාජධානි තියෙනවා යුකැරියා අධිරාජධානිය යටතේ. එතකොට අපි ශාක අයිති වන රාජධානිය කුමක්ද කියලා අහනවා. ශාක අයිති වන රාජධානිය තමයි ප්ලාන්ටේ කියලා කියන්නේ. ඔයගොල්ලන්ගෙන් බැරි වෙලාවත් ඒගොල්ලන් ශාකයක් කරන අධිරාජධානිය නම් කරන්න කියලා. එතකොට යුකැරියා කියන එක තමයි අපි කියන්න ඕනේ. හරි. දෙවෙනි කොටස P සඳහා අදාළ කාණ්ඩයේ නම ලියන්නලු. අපි ශාක කාණ්ඩ දෙකකට වර්ග කරනවා. ශාක රාජධානිය සපුෂ්ප ශාක අපුෂ්ප ශාක කියලා. මල් පිපීම හෝ නොපිපීම පදනම් කරගෙන. එතකොට මල් පිපෙන ශාක වලට කියනවා සපුෂ්ප ශාක කියලා. සපුෂ්ප ශාක නැවතත් කාණ්ඩ දෙකකට වර්ග කරනවා. එක බීජ පත්‍රී ශාක, ද්විබීජ පත්‍රී ශාක. නේද? P කියන්නේ ද්විබීජ පත්‍රී ශාක. කුමන ලක්ෂණයක් පදනම් කරගෙනද මේ ඒක බීජ පත්‍රී ද්විබීජ පත්‍රී කියලා වර්ග කරන්නේ? ඒක බීජ පත්‍රී කියන්නේ බීජ පියලි එකක් තියෙනවට. අපි බීජ පියලි වලට කියනවා බීජ පත්‍ර කියලා. දැන් බෝංචි බීජයක් ඔයගොල්ලන්ට පුළුවන් පළු දෙකකට ගලවන්න. ඒ තමයි බීජ පත්‍ර කියනවා. බීජ පියලි. බීජ පියලි දෙකක් තියෙනවා නම් ද්විබීජ පත්‍රී. බීජ පියලි එකක් තියෙනවා නම් ඒක බීජ පත්‍රී. එපනම් P කියන්නේ ද්විබීජ පත්‍රී. ඉතින් ඒ විදිහටම අපුෂ්ප ශාකත් අපි වර්ග කරනවා කොටස් දෙකකට. මොකද්ද? බීජ හට ගන්නා අපුෂ්ප ශාක, බීජ හට නොගන්නා අපුෂ්ප ශාක කියලා. ඒතර බීජ හට ගන්නා කියන්නේ මේ අපුෂ්ප ශාකවල මල් පිපුම් නැති වුණාට සමහර ඒවා බීජ හට ගන්නවා. ඒතර අන්නේව තමයි Q කාණ්ඩය. ඒ කියන්නේ බීජ හට ගන්නා අපුෂ්ප ශාක වලට කියන්නේ අපි. ඒතර ඒවට උදාහරණ තමයි මඩු ෆයිනස් කියන්නේ. දැන් මේ අපි සාමාන්‍ය මේ සපුෂ්ප ශාක පැත්තේ ගත්තොත් මේ සපුෂ්ප ශාක පැත්තේ ශාකවල බීජ ඵලයකින් වැහිලා තියෙනවා. දැන් අපි පොල් ගත්තොත් පොල් වල බීජය ඵලයෙන් වැහිලා තියෙනවා. අඹ වල බීජය ඵලයෙන් වැහිලා තියෙනවා. ඵලය තුල තමයි බීජ තියෙන්නේ. නමුත් මේ අපුෂ්ප ශාකවල මේ Q කියන කාණ්ඩේ, ඒ කියන්නේ අපුෂ්ප ශාකවල බීජ හට ගන්නා ඒවා ඒ වාගේ ඵලයකින් ආවරණය වෙලා නැහැ. ඒක නිසා මෙන්න මේ Q කාණ්ඩයට මේකේ අහලා නැහැ. නමුත් විතර අහන එකක් Q කාණ්ඩයට කියනවා නමක් අපි විවෘත බීජක ශාක කියලා. මේ Q කාණ්ඩයට කියන නමක් එක. තවත් නමක් මොකක්ද? විවෘත බීජක ශාක. මොකද බීජය ඵලයකින් ආවරණය වෙලා නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ එක බලමු. කුටීර 3කින් හෘදයක් සහිත සත්ව කාණ්ඩයක් මග. හරි.
දැන් අපි මේකෙන් සත්ත්ව වර්ගීකරණය පැත්තට ගියොත් ඇනිමාලියා රාජධානිය. ඒතොර ඇනිමාලියා කියන රාජධානියේ ජීවීන් අපි නැවත කාණ්ඩ දෙකකට බෙදනවා. පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියලා. පොදු වැඩ පෙළක් තියෙන අයනේ කියනවා පෘෂ්ඨවංශීන් කියලා. අන්නේ පෘෂ්ඨවංශීන් නැවත අපි වර්ග කරනවා කාණ්ඩ කීපයකට. අපි ජලයේ ඉඳන් ගොඩ පෘෂ්ඨවංශීන්ගෙන් පරිණාමිකව නොදියුණුම කාණ්ඩය තමයි මත්ස්‍ය. ඒතොර මත්ස්‍යයන්ගේ හෘදය කුටීර දෙකයි තියෙන්නේ. ඊට පස්සේ මත්ස්‍යයන්ගෙන් පරිණාම වෙන උභයජීවීන්. උභයජීවීන් කියන්නේ අර්ධ වශයෙන් ගොඩබිම ජීවිතයකට උරු වෙච්ච අය. සම්පූර්ණයෙන් ජලය ඉවත් කරගන්න බැරුව ඉන්න අය. නේද? එතකොට උදාහරණයක් විදියට ගෙම්බ මැඩියා ඒ වගේ, සලමන්දර ඒ වගේ. එතකොට මේ අයගේ හෘදය කුටීර 3ක් තියෙනවා. නේද? එහෙනම් මේකේ උත්තරේ තමයි හෘදය කුටීර 3ක් තියෙන්නේ උභයජීවීන්ට. හරි? ඊට පස්සේ ඊළඟ කාණ්ඩේ තමයි උරගයෝ. ගොඩබිම නිදහස් ජීවිතයකට මුලින්ම උරු වෙච්ච අය. උරගයෝ කියන්නේ. දැන් කබරගොයා, තලගොයා නේද? ඒ වගේ අය උරගයෝ කියන කට්ටියට තමයි අයිති වෙන්නේ. සියලුම සර්පයෝ අයිති වෙන්නේ මේ කාණ්ඩ. ඒතර උරගයන්ගේ තියෙනවා අසම්පූර්ණව බෙදිච්ච කෝෂිකා දෙකක් සහිත කුටීර 4ක හෘදයක්. හැබැයි මේ කුටීර 4ෙන් මේ කෝෂිකා දෙක අසම්පූර්ණව බෙදිලා තියෙනවා. ඊට පස්සේ දියුණුම කාණ්ඩ දෙක තමයි පක්ෂීන් සහ ශීරපායි නියාගේ හෘදය කුටීර 4ක් ගන්න තියෙනවා. හරි එහෙනම් බොහොම ලේසි කොටසක් ලකුණු ගන්න පුළුවන්. අපි ලියාගමු මේ ටික. ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ කොටසට යන්න කලින් හරි විලාව ඇත්තේ මං හිතන්නේ. එවනම් අපි ඊළඟ කොටසට යනවා. හරි. ජීවීන්ගේ නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනයයි. ප්‍රජනනය කියන්නේ මිය යන්න කලින් නව ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය. ඒතකොට ශාක සත්තු දෙගොල්ලම ප්‍රජනනය දෙනවා. සතුන්ගේ ලිංගික ප්‍රජනනයේදී රසායනික සමායෝජනය ඉතා වැදගත් වේ. රසායනික සමායෝජනය ඉතා වැදගත් වේ. ශාකවල ලිංගික ප්‍රජනක ව්‍යුහය පුෂ්පයයි. හරි. දැන් මෙතන මේ රසායනික සමායෝජනය කියලා කාර්යයක් තියෙනවා. දැන් සමායෝජනය කියන්නේ මොකක්ද? මම නිකන් මතක් කරන්නේ මේ සමායෝජනය කියන්නේ අපේ ශරීරයේ අවයව කිසියම් කාර්යයක් කරද්දී අවයව කීපයක් එකට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. එතකොට අන්නේ කිසියම් කාර්යයක් කරද්දී අවයව අතර සම්බන්ධීකරණය ගොඩනගන එකට අපි කියනවා සමායෝජනය කියලා. එතකොට සමායෝජනයේ ආකාර දෙකකින් කරනවා. එකක් තමයි ස්නායුක සමායෝජනය, අනිත් එක රසායනික සමායෝජනය. දැන් උදාහරණයක් කියනවා නම් මේ විදිහට ඔයගොල්ලෝ පාරේ නැත්නම් ඔයගොල්ලෝ දුවනවා. දුවනකොට බලන්න ඔයගොල්ලන්ගේ අත් දෙකයි කකුල් දෙකයි පේශි පද්ධතිය වැඩ කරන්න ඕන. නේද? ඇස් දෙකින් පාර දිහා බලාගෙන යන්න ඕන. එතකොට වලක් තියෙනවා නම් ඒකට අපි උඩින් පැනලා යනවා. නේද? එතකොට මේ විදිහට අපේ ඇස් දෙක, අපේ හෘදය, අපේ පෙනහළු, අපේ පාද ඔක්කොම එකට වැඩ කරන්නේ. එතකොට අන්නේ ක්‍රියාව තමයි සමායෝජනය කියන්නේ. එතකොට සමායෝජනය කරන ආකාර දෙකකින්. එකක් ස්නායු මගින්, අනික හෝමෝන කියන රසායනික ද්‍රව්‍ය මගින්. එතකොට මේ හෝමෝන මගින් සිදුවන සමායෝජනය තමයි රසායනික සමායෝජනය කියලා කියන්නේ. හරි. පළවෙනි ප්‍රශ්නය පුෂ්පයක පූමාංගයට අයත් කොටස් මොනවද? දැන් ශාකයක ප්‍රජනක අවයවය තමයි පුෂ්පය. 10 පන්ති පාඩම. ඒතර පුෂ්පයේ ප්‍රජනක කොටස් අපි කාණ්ඩ දෙකකට වර්ග කරනවා පූමාංගය සහ ජායාංගය කියලා. එතකොට පූමාංගය කියන්නේ පුරුෂ ප්‍රජනක කොටස. පුෂ්පයක පුරුෂ ප්‍රජනක කොටසට අයිති කොටස් දෙකක් තියෙනවා. හරි? මොනවාද කොටස් දෙක? සූත්‍රිකාවයි පරාගධානියයි. සූත්‍රිකාව සහ පරාගධානිය. ඊට පස්සේ පුෂ්පයක ස්ත්‍රී ප්‍රජනක කොටසේ මොනවද අයිති කොටස්? කලංකය, කීලය, ඩිම්බකෝෂය. කොටස් තුනක් තියෙනවා. අහලා නැහැ. නමුත් කලංකය, කීලය සහ ඩිම්බකෝෂය කියලා කොටස් තුනක් තියෙනවා ස්ත්‍රී ප්‍රජනක කොටස. දෙක. ආර්තව චක්‍රයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ස්ථාන දෙකක වෙනස් වීම සිදු වේ. එම වෙනස් වීම වලට හේතු වන හෝමෝන් වල හැසිරීම මෙම සටහනේ දැක්වේ. ඉහත A හා B සටහන් වල දක්වා ඇති හෝමෝන ක්‍රියාත්මක වන ස්ථාන දෙක අනුපිළිවෙලින් ලියන්න කියලා. දැන් මේ තියෙන ප්‍රස්ථාරයක්. මේ තියෙන ප්‍රස්ථාරයක් හෝමෝන වෙනස් වීමේ ප්‍රස්ථාරය. එතකොට දැන් කාන්තාවක් තුල වැඩිහිටි කාන්තාවක් තුල
වැඩිවියට පත්වෙච්ච කාන්තාවක් තුළ සෑම දින 28කටම වරක් චක්‍රීයව සිදුවන ක්‍රියාවලියට අපි කියනවා මේ ආර්තව චක්‍රය කියලා. එතකොට ආර්තව චක්‍රයේදී ඇතිවන වෙනස් වීම ස්ථාන දෙකක් ආශ්‍රිතව සිද්ධ වෙනවා. තැන් දෙකක් ආශ්‍රිතව සිද්ධ වෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඒ ස්ථාන දෙක තමයි මේ තියෙන්නේ මේ ඉහළින් තියෙන්නේ මේ තමයි ඩිම්බ කෝෂය. ඩිම්බ කෝෂය වෙනම නෙවෙයි තියෙන්නේ මේ ගර්භාෂයටම සම්බන්ධ වෙලා ඒ අසලින්ම මෙන්න මේ හරියෙන් තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති මේ මවුස් පොයින්ටර් එක මන් තියාගෙන ඉන්න හරිය මේ හරිය තමයි මේ දෙපැත්තේ ඩිම්බ කෝෂ යුගලයක් තියෙනවා. ඊට පස්සේ මේ මැද තියෙන්නේ මේ ගර්භාෂය. මේ වෙනම කැලලක් මම මේ කියන්නම්. එතකොට මෙන්න මේ ස්ථාන දෙක ආශ්‍රිතව තමයි මේ වෙනස් වීම වෙන්නේ. ඒතර වෙනස් වීම වෙන ස්ථාන දෙකක් තියෙනවා. මොනවාද? ඩිම්බ කෝෂයයි ගර්භාෂයයි. මේ වෙනස් වීම පාලනය කරන්නේ හෝමෝන වල. හරි එතකොට ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම පාලනය කරනවා පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන. මේ පිටියුටරි ග්‍රන්ථිය කියන එක තියෙන්නේ මොළයේ යටපැත්තේ. මේ තියෙන්නේ ඇත්තට මේ පිටියුටරි ග්‍රන්ථියේ රූප සටහන. පිටියුටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ මොළයේ හයිපොතැලමස් කියන කොටසින්. දැන් මේ කොටස් මෙච්චර දුරට ඕගොල්ලන්ට අවශ්‍ය නැහැ. දැනගන්න ඕනේ හැබැයි මේ පිටියුටරියෙන් නිපදවන හෝමෝන වලින් තමයි මේ කාර්ය පාලනය කරන්නේ. හරි. එතකොට අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් වැඩිවියට පැමිණීමත් සමගම මොළයේ හයිපොතැලමසින් උපදෙස් දෙවනවා පිටියුටරියට. මේ විදියට. ඒ පිටියුටරියෙන් ඊට පස්සේ නිපදවනවා හෝමෝන දෙකක්. එකක් තමයි FSH කියන හෝමෝනය. FSH. මේ FSH කියන හෝමෝනය මගින් කරන්නේ මොකක්ද? මේ ඩිම්බ කෝෂයේ ඇතුලේ තියෙනවා ප්‍රාථමික සියුනිකා කියලා සෛල ජාතිය. ප්‍රාථමික සියුනිකා විශාල ප්‍රමාණයක් කාන්තාවන්ගේ ඩිම්බ කෝෂය තුල තියෙනවා. එතකොට FSH ශ්‍රාවය වුණාම වෙන්නේ මේ ප්‍රාථමික සියුනිකා ටිකින් ටික වර්ධනය වෙනවා. අන්නේ සියුනිකා වර්ධන කාර්ය කරන්නේ FSH කියන හෝමෝනේ මගින්. ඊට පස්සේ දැන් මේ ප්‍රාථමික සියුනිකාවක් ටික ටික වර්ධනය වෙලා දින 14ක් විතර යද්දි ඉස්සරහට රූප සටහන් වල මේ වීඩියෝ එකේව පෙන්නනවා මේ ග්‍රාෆී සියුනිකා කියලා මෝරපු සියුනිකාවක් බවට පත් වෙනවා. ඒතකොට අන්නේ කාර්ය කරන්නේ FSH. ඊට පස්සේ මෝරපු සියුනිකාව පුපුරලා ඒක ඇතුලේ තියෙන ඩිම්බ සෛලය නිදහස් කරන්නේ මෙන්න මේ LH කියන හෝමෝනේ මගින්. හරි? එතකොට එහෙමනම් ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ මෙන්න මේ හෝමෝන දෙක. එතකොට මේ ඩිම්බ කෝෂය මගින් නිපදවනවා තව හෝමෝන දෙකක්. අපි ඒවට කියනවා ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්. අන්නේ හෝමෝන දෙක බලපානවා ගර්භාෂයේ ක්‍රියාකාරීත්වයට. ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම වලට බලපානවා මේ හෝමෝන දෙක. හරි. බලන්න. හරි. දැන් මේ තියෙන්නේ අර හෝමෝන වෙනස් වීමේ ප්‍රස්තාර දෙක සහ ඒ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලීන් වල රූප සටහන් ටික. මේ උඩ තියෙන්නේ ප්‍රස්තාර. දැන් ඕගොල්ලන්ට මම කිව්වා මුලින්ම මොනවද ඩිම්බ කෝෂයේ සිදුවන වෙනස් වීම වලට බලපානවා FSH හෝමෝනයයි LH හෝමෝනයයි. මේ තියෙන්නේ මේ රතු සහ කොළ රේඛාවන්ගෙන් මේ හෝමෝන මට්ටම්. හරි. එතකොට ආර්තවේ ඔන්න පළවෙනි දවසේ ඉඳන් මේ දින 14 දක්වා මෙන්න මේ කාලයට කියනවා මේ කොටස තමයි මේ ඩිම්බ කෝෂයේ මේ පළවෙනි දින 14 ක්‍රියාවලිය පාලනය කරන්න හේතු වෙන්නේ FSH හෝමෝනය. එතකොට අපි ඒ අවධියට කියනවා සියුනික අවධිය කියලා. සියුනික අවධිය. ඊට පස්සේ මම මේ ඕගොල්ලන්ට මේ පාඩමේ මේ කොටස පැහැදිලි කරන්නේ මේ ප්‍රශ්නෙට අදාළව. ඒකින්ද මේක මම හිතන්නේ ඕගොල්ලන්ට වැදගත් මේ කොටස ගොඩක්. ඊට පස්සේ මේ ඕගොල්ලන්ට පේනවා මේ දින 14 දී එක සැරේට මේ කොළ පාට ඉර වැඩි වෙලා ඉහළ ගියන්නේ. ඒතකොට මේ කොළ පාට ඉර තමයි LH කියන හෝමෝන. ඒතකොට LH හෝමෝන මට්ටම එක සැරේ වැඩි වෙනවා දින 14. ඒ දින 14 දී LH මට්ටම වැඩි වෙච්ච හැටි මොකද වෙන්නේ? මේ ග්‍රාෆී සියුනිකාව පුරලා ඩිම්බය එළියට නිදහස් කරනවා. එහෙනම් මෙතනින් එහා අවධියට කියනවා අපි ලුයිටියල් අවධිය කියලා.
හරි ඒ විදිහට අවදි දෙකයි මේකේ තියෙන්නේ. හරි. දැන් උත්තර නම් ඔයගොල්ලන්ට ප්‍රශ්නෙට උත්තර දෙක මේ වෙද්දී ඇවිල්ලා. නමුත් අපි මේ තියරි කොටසත් එක්කම මේක කතා කරමු. මේවා අපිට වැදගත් ප්‍රශ්න. ඔය විදිහට අවදි දෙකයි. ඒ ඩිම්බ කෝෂයේ අවදි දෙක. ඒ දෙක පාලනය කරන්නේ FHS සහ LH කියන හෝමෝන දෙකේ. ඊට පස්සේ ගර්භාෂය තුල අපි අවදි තුනක් කියනවා. අවදි තුනක්. හරි? මුල්ම අවදිය තමයි ආර්තව අවදිය කියලා කියන්නේ. හරි? ඒ කියන්නේ පළවෙනි දවස් 4-5 ඒ වාගේ කාලයට අපි කියනවා ආර්තව අවදිය කියලා. එතකොට මේ ගර්භාෂය තුල සිදුවන මේ අවදි සියල්ල පාලනය කරන්නේ මේ ඩිම්බ කෝෂයෙන් නිපදවන ඊස්ට්‍රජන් හෝමෝනයයි ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයයි මත. හරි? ඊට පස්සේ මේකේ මේ කොළ පාටින් ඕගොල්ලන්ට පේන්නේ මේ අවදියට අපි කියනවා ප්‍රගුණන අවදිය කියලා. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම ටික ටික වැඩි වෙද්දී බිඳවැට දැන් මේ මොනවද ආර්තව අවදියේදී වෙන්නේ මේ ගර්භාෂ බිත්ති බිඳ වැටිලා ඒ ගර්භාෂ බිත්තියේ තියෙන පටක කොටස් රුධිරයත් එක්ක බැහැර වෙනවා. හරි එතකොට ඒක වෙන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වුණා. ඊළඟට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි වීමත් එක්කම ගර්භාෂ බිත්ති ටික ටික වර්ධනය වෙනවා. එතකොට අපි ඒ අවධියදී කියනවා ප්‍රගුණන අවධිය කියලා. හරි. ඊට පස්සේ දින 14න් පස්සේ තවදුරටත් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි වෙද්දී මොකද වෙන්නේ? ගර්භාෂ බිත්තිය තවදුරටත් වර්ධනය වෙනවා. ඒ වගේම ග්‍රන්ථිමය තත්වයටපත් වෙනවා. හරි එතකොට ඒ අවධියට අපි කියනවා ශ්‍රාවී අවධිය කියලා. එතකොට මේ තුන්වෙනි අවධිය තමයි ශ්‍රාවී අවධිය කියලා කියන්නේ. එතකොට ඩිම්බ කෝෂයෙන් නිපදවන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙකෙන් තමයි ඩිම්බ කෝෂයේ අවධි ටික පාලනය වෙන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට ආර්තව චක්‍රයේ වෙනස් වීම ප්‍රධාන ස්ථාන දෙකක් ආශ්‍රිතව වෙනවා. ස්ථාන දෙක තමයි ඩිම්බ කෝෂය සහ ගර්භාෂය කියලා කියන්නේ. හරි එහෙමනම් බලන්න ඔය ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩුයි. එතකොට ගර්භාෂ බිත්ති බිඳ වැටිලා ඒවා රුධිරයත් එක්ක බැහැර වෙනවා. ඒකට අපි කියන්නේ ආර්තව අවධිය කියලා. ඊට පස්සේ දැන් මෙතන මේ ඩිම්බේ මෝරක් මේ ඩිම්බෙන් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් නිපදවීම කරනවා. එතකොට ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහළ යනවා. ඒ ඉහළ යාමත් එක්කම තමයි අපි දෙවෙනි අවධියට වෙන්නේ ගර්භාෂය. මොකද්ද ප්‍රගුණන අවධිය. බිත්ති නැවත ගොඩ නැගිලා වර්ධනය වෙන්න ගන්නවා. ප්‍රගුණන අවධිය. හරි මම හිතන්නේ දැන් මේක ප්‍රමාණවත්. එහෙමනම් අපි උත්තරයට ගියොත් අහනවා අපෙන් ඒ ඉහත A B සටහන් වල දක්වා ඇති හෝමෝන ක්‍රියාත්මක ස්ථාන දෙක. හරි එතකොට එහෙමනම් A කියන්නේ ඕගොල්ලන්ට පේනවා මේ ලුටෙයිනීකරණ හෝමෝන LH හෝමෝනය. එක සැරේට වැඩි වෙලා නේද මේ 14 වෙනි දිනේදී එහෙමනම් මේ වෙනස්කම වෙන්නේ කොහෙද? ඩිම්බ කෝෂයේ. ඊට පස්සේ B කියන්නේ එහෙමනම් ගර්භාෂයේ සිදුවන වෙනස් වීම. හරි. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ. මෙහි B දී ක්‍රියාත්මක වන අනෙක් හෝමෝනය කුමක්ද? එතකොට ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම වලට හෝමෝන දෙකක් බලපානවා කියලා අපි කිව්වා. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්. මේ හෝමෝන දෙක නිපදවන්නේ ඩිම්බ කෝෂය තුල කියලාත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හරි. හතරවෙනි ප්‍රශ්නේ. ආවේනී සම්බන්ධ පහද සඳහන් පද හඳුන්වන්න. ජාන ප්‍රකාශය. හරි. දැන් අපි මේ ආවේනී කියන පාඩමේදී අපි ඉගෙන ගත්තා අපි තුල තියෙන ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්නේ අපි තුල තියෙන ඥාන මගින්. නේද? එතකොට ඥාන ප්‍රකාශය කියන්නේ පුද්ගලයෙකුගේ කිසියම් ලක්ෂණයක් සඳහා හේතු වන
ජාන සංයුතියට අපි කියනවා ජාන ප්‍රකාශය කියලා. හරි කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගල දක්වන ප්‍රකාශය. දැන් මේක උදාහරණයක් විදිහට මම දක්වලා තියෙනවා මෙහෙම TT capital T capital T capital T simple T simple T simple T. ඕගොල්ලෝ දන්නවා මේ T කියන අකුර අපි පාවිච්චි කරන්නේ උස කියන ලක්ෂණයට නේද? මේ ආවේනිය පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්ෂණවලදී මෙන්ඩල් කිව්වා කිසියම් ලක්ෂණයක් පාලනය කරන්න හේතු වන සාධක යුගලයක් තියෙනවා. නේද? එතකොට මේ සාධක යුගලයෙන් ප්‍රමුඛ සාධකයේ නිරූපණය කරන්න අපි කැපිටල් අකුරක් පාවිච්චි කරනවා. එතකොට උස කියන ලක්ෂණය පෙන්වන්න තමයි අපි කැපිටල් T කියන එක ගන්න. ඒ වගේම එතකොට නිලීන ලක්ෂණය පාලනය කරනවා, නිලීන ලක්ෂණය නිරූපණය කරනවා සිම්පල් අකුර. එතකොට අපි මිටි කියන ලක්ෂණය නිරූපණය කරනවා සිම්පල් T. එතකොට පුද්ගලයන් තුල නෑ ගස් වල මිනිස්සු තුල මේ සාධක මෙන්න මේ විදිහට තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට සාධක යුගලම තියෙන්න පුළුවන් උස. දැන් මේ සාධක අපිට එන්නේ අපේ දෙමව්පියන්ගෙන්. එතකොට මට තාත්තගෙන් ආපු මගේ උස පාලනය කරන ඥානයත් ප්‍රමුඛ එකක් වෙන්න පුළුවන්. අම්මගෙන් ආපු උස කියන ලක්ෂණය පාලනය කරන එකත් ප්‍රමුඛ එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මගේ ඥාන යුගලයේ දක්වන ප්‍රකාශනය මේ TT කියලා මම ලියනවා. සමහර වෙලාවට මගේ තාත්තගෙන් එනවා නම් උස කියන ලක්ෂණය අම්මගෙන් එනවා මිටි කියන එක. නමුත් ප්‍රමුඛ එක උස. එතකොට මං උසයි. හැබැයි මන් තුල මිටි කියන ලක්ෂණයක් තියෙනවා. අන්න ඒ වාගේ ඥාන යුගලක් තිබ්බොත් අපි ඒක ලියන්නේ capital T simple T කියලා. ඒතකොට simple T කියන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙම ඇවිල්ලා තියෙන්නේ මිටි බවට හේතු වන ඥාන. එතකොට එයා අනිවාර්යයෙන්ම මිටි. ඔකට මේ මිනිස්සෙන්ට මේක ආදේශ කරගන්න එපා. මේක අර මෑෂාක වලට ආදේශ කරගත්තා නම් ලේසි. එතකොට මිටි මෑෂාක ලැබුණේ එහෙමයි. මිටි මෑෂාක ලැබුණා. එතකොට ඥාන යුගලයේ දක්වන ප්‍රකාශනයේ යාගේ TT simple T. ඉතින් මෙන්න මේ විදිහට කිසියම් ලක්ෂණයක් සඳහා ඌ ඥාන යුගල දක්වන ප්‍රකාශනයට අපි කියනවා ඥාන ප්‍රකාශය කියලා. ඊට ප්‍රතිබද්ධ ඥාන. මොනවද ප්‍රතිබද්ධ ඥාන කියන්නේ? දැන් අපි කිසියම් වර්ණ දේහයක් ගත්තොත් අපි ගන්නවා වර්ණ දේහය. මොකද වර්ණ දේහයක් කියලා කියන්නේ? දැන් ඕගොල්ලෝ දන්නවා අපි තුල තියෙනවා වර්ණ දේහ 46ක් නේ. වර්ණ දේහ තියෙනවා 46ක්. එතකොට මේ ඒ වර්ණ දේහ 46 අපේ ලක්ෂණ සියල්ලම තියෙනවා තොරතුරු ටික අපඩා ගන්න. මම චුට්ටක් යනවා මේ ඔයගොල්ලන්ගේ අච්චු පොතට මේ කාරණේ මට පැහැදිලි කරන්න ඕගොල්ලන්ට. නැත්නම් අපි රූප සටහනක් ඇඳලා මම චුට්ටක් මේක කියන්න ඕගොල්ලන්ට. බලන්න මේ විදිහට දැන් අපි වර්ණ දේහයක් ගත්තොත් මේ වර්ණ දේහයක මේම කොටස් දෙකක් තියෙනවා. මේ විදිහේ කොටස් දෙකක් තියෙනවා. හරි? එතකොට මේ පැත්තේ තියෙනවා වර්ණ දේහ. දැන් සමජාත වර්ණ දේහ යුගල් 46ක් නේ අපේ තියෙන්නේ. සෝරි යුගල් 23ක් නේ අපේ තියෙන්නේ ওই විදිහට. ඒතර මේ තමයි වර්ණ දේහ යුගලය. එතකොට මේ එක වර්ණ දේහයක් මේක අපිට තාත්තගෙන් එන එක. පියාගෙන් එන එක. එක වර්ණ දේහයක්. අනික් වර්ණ දේහ මවගෙන් එන එක. දැන් අපි හිතමු මේ වර්ණ දේහේ මෙන්න මෙතන තියෙනවා උස කියන ලක්ෂණය පාලනය කරන ඥානය. ඊට පස්සේ අම්මගෙන් එන වර්ණ දේහේ ඊට අනුරූප තැනම තියෙනවා උස කියන ලක්ෂණය පාලනය කරන ඥානය. නේ. ඊට පස්සේ තාත්තගේ වර්ණ දේහේ මේ උස කියන තැනට අල්ලපු තැන තියෙන්නේ අපි තුමු ශරීරයේ පැහැය පාලනය කරන ඥානය. ශරීරයේ පැහැය සුදු පාට පාලනය කරන ඥානය එතනම තියෙනවා. අම්මගේකෙත් මේ ශරීරයේ පැහැය පාලනය කරන ඥානය එතනම තියෙනවා. මෙන්න මේමයි අපේ වර්ණ දේහවල ඥාන පිළිලා තියෙන්නේ. ඒ කියන්නේ සමජාත වර්ණ දේහවල අනුරූප තැන් වල තමයි අදාළ ඥාන තියෙන්නේ. එතකොට ලිංගික ප්‍රජනනයේදී ජන්මාණු හැදෙද්දී මේ වර්ණ දේහ දෙක වෙන් වෙලා ජන්මාණු දෙකකට යනවා. මෙයා එක ජන්මාණුවකට යනවා, මෙයා අනිත් ජන්මාණුවට යනවා. දැන් මෙන්ඩල් කියනවා
මේ ජන්මාණු වෙන් වෙලා යද්දී ස්වාධීනව මේ වර්ණ දේහත් වෙන් වෙලා යනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ වර්ණ දේහ සම්පූර්ණයෙන්ම ගියොත් එහෙම ඒකට මොකද වෙන්නේ? එතකොට මේ උස කියන ලක්ෂණය පාලනය කරන ඥානයයි හැමේ සුදු පාට පාලනය කරන ඥානයයි දෙකම එකට යනවා. හැබැයි මෙන්ඩල් කියන්නේ එහෙම නෙවෙයි වෙන්නේ. ඒවා ස්වාධීනව වෙන් වෙලා යනවා. ඒවා ස්වාධීනව වෙන් වෙලා යනවා. ඒ වුණාට ප්‍රවේණි විද්‍යාවේදී හොයාගෙන තියෙනවා එහෙම ස්වාධීනව වෙන් වෙලා යන්නේ නැති අවස්ථාව. ඒ කියන්නේ ඒ ඥාන දෙක එකටමයි යන්නේ. එතකොට මොකද වෙන්නේ ළමයි? උස අය හැමතිස්සෙම සුදුයි. මිටි අය හැමතිස්සෙම කළු. අන්න ඒ වාගේ තත්ත්වයන් නැති වෙනවා. හරි. එතකොට ඒකට කියන්නේ ඥාන ප්‍රතිබද්ධය කියලා. වර්ණ දේහවල තියෙන ඥාන ස්වාධීනව එකිනෙකින් වෙන් වෙලා යන්නේ නැතුව ඒ ඥාන කීපයක් එකට වෙන් වෙලා යනවා. හරි. එතකොට අර මම උදාහරණෙන් කිව්වා වාගේ ඒකෙදි වෙන්නේ එතකොට මේ උස අය සුදු පාටම වෙනවා. මිටි අය කළු පාටම වෙනවා. ඒ වාගේ වෙනවා. ඉතින් ඒකට තමයි ඥාන ප්‍රතිබද්ධය කියලා කියන්නේ. හරි. එහෙමනම් අපි ඒක හඳුන්වන්නේ මෙහෙමයි. එකම වර්ණ දේහයක් මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ඥාන. ස්වාධීනව වෙන් වෙලා යන්න බැරි ඥාන වලට අපි කියනවා ප්‍රතිබද්ධ ඥාන කියලා. හරි. අපි මේ ටික පොඩ්ඩක් සටහන් කරගමු. ඕගොල්ලන්ට ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒව යොමු කරන්නත් පුළුවන්. මේවා ජීවිද්‍යා කොටස්. ඉතින් ඕගොල්ලන්ට වැඩිපුර ගැටලු නැතුව ඇති පාඩම් කරන නිසා. අපි යනවා එහෙනම් ඊළඟ ප්‍රශ්නට. හරි. ආහාර ජීර්ණයේදී නිපදවන ඵල රුධිරයේ මගින් දේහයේ අවශ්‍ය ස්ථාන කරා පරිවහනය කරයි. දැන් අපි දන්නවා අපි විවිධ ආහාර අරගන්නවා අපේ ආහාර ජීර්ණ පද්ධතිය. නේද? ආහාර ජීර්ණ පද්ධතියෙන් කරන්නේ මේ ආහාර ජීර්ණය කරලා ශරීරයට අවශෝෂණය කරනවා. එතකොට ඒ අවශෝෂණය කරගත්තට පස්සේ ඒවා රුධිරය ඔස්සේ තමයි අදාළ තැන්වලට පරිවහනය වෙන්නේ. එතකොට මේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත අවයව ගණනාවක් තියෙනවා. ඉස්සෙල්ලාම පටන් ගන්න මුඛ කුහරයෙන්. එතකොට මුඛ කුහරයේදී ආහාර ඔය විදිහට යාන්ත්‍රික ජීර්ණයට ලක් කරනවා දත් වලින්. කැලි කොටස් කරලා නේද? කපලා, ඉරලා, අඹරලා කෙලත් එක්ක මිශ්‍ර කරනවා. මෙන්න කෙලවල තියෙනවා මේ ප්‍රශ්න වලට අදාළ එකක්. කෙලවල තියෙනවා ජීර්ණ යුෂයක් එන්සයිමයක්. ඒකට කියනවා අපි ටයලින් කියලා නැත්නම් ඇමයිලේස් කියලා කියනවා. තුරේ ඇමයිලේස් මගින් මේ පිෂ්ඨයේ ජීර්ණය ආරම්භ කරනවා. මේ තියෙන්නේ අපේ මේ මුඛ කුහරේ කේඩ ගන්දි පීරලා තියෙන තැන. ඒතකොට ආහාරයේ තියෙන පිෂ්ඨයේ ජීර්ණය වීම ආරම්භ වෙනවා මේ කෙල වලින්. ආරම්භ වෙලා ඒකෙන් මෝල්ටෝස් හැදෙනවා. ඕගොල්ලන්ට පුළුවන් නම් බත් ගුලියක් කටට දාලා විනාඩි 10ක් හපහපා ඉන්න බත් ගුලිය පැණි රස වෙනවා. ඒ කියන්නේ පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පත් කරනවා ඉතින්. හරි. ඊට පස්සේ ආහාරය යනවා දිග නාලාකාර ව්‍යුහයක් තියෙනවා. අන්න ස්රෝතයේ දිගේ ගිහින් ඔන්න ආමාශය කියන මල්ලට වැටෙනවා. මේ ආමාශය තුලත් ජීර්ණ යුෂ නිපද වෙනවා. ආහාරයේ වැටෙන හැටි ජීර්ණ යුෂ ස්‍රාවය වෙනවා. නේද? ජීර්ණ යුෂ දෙකක් තියෙනවා. එන්සයිම දෙකක් තියෙනවා. පෙප්සින් සහ රෙනින් කියලා. ඊට අමතරව හයිඩ්‍රොක්ලොරික් අම්ලය තියෙනවා. මාධ්‍ය ආම්ලික කරන්න. ආමාශයෙන් පස්සේ මේ ආහාරය යනවා කුඩාන්ත්‍රය කියන කොටසට. මේ කුඩාන්ත්‍රය කියන්නේ ඕගොල්ලන්ට පේනවා මේ රැලි ගහිච්ච විශාල වශයෙන් රැලි ගහිච්ච දිගු නාලාකාර කොටසක් මීටර් 7ක් විතර දිගයිලු මේක දිග ඇරියොත් ඒ වාගේ කොටසක් කුඩාන්ත්‍රය කියලා කියන්නේ. ඒතර මෙන්න මේ කොටසේදී තමයි ආහාර ජීර්ණය සම්පූර්ණ කරලා ජීර්ණ වෙච්ච ආහාර රුධිරයට උරා ගන්න. හරි? රුධිරයට උරා ගන්න. එතකොට මේ කොටසේ ජීර්ණයට ජීර්ණ යුෂ සපයන ප්‍රධාන අවයව දෙකක් තියෙනවා.
ඒ අවයව දෙක තමයි අක්මාවයි අග්න්‍යාශය. ඔයගොල්ලන්ට මේ පේන්නේ අක්මාවෙන් නිපදවන පිත්යුෂ සහ අග්න්‍යාශයෙන් නිපදවන අග්න්‍යාශයේ යුෂය එකතු වෙනවා ආහාරයෙන්. මේ පිත්යුෂ කියන එක අක්මාවෙන් නිපදවලා පිත්තාශය කියන අවයවේ తాවකාලිකව තැන්පත් කරනවා. තැන්පත් කරලා පිත්තාශය නම් තමයි කුඩාන්ත්‍රයට එකතු වෙන්නේ. මේ තියෙන්නේ අපේ අක්මාව කියන අවයවය. දැන් මේකට තමයි මේ ඔය සත්තුන්ගේම අක්මාවට සමහර අය හරි කැමති. පීකුදු කියලා කියන්නේ මේකට තමයි. හරි මේකේ පෝෂණ ගුණය ඉහළයි. ඒ වගේම විෂද්‍රව්‍ය තියෙනවා නම් ඒවත් ඉහළ සාන්ද්‍රණ වලින් මේකේ තියෙනවා. ඒක නිසා පීකුදු කන එක සමානලාට එහෙම නරක වෙන්නත් ඉඩ පුළුවන්. අහිතකර වෙන්නත් ඉඩ තියෙනවා ඒක. හරි කොහොම හරි මේ අක්මාවෙන් පිත්යුෂ කියලා ශ්‍රාවයක් නිපදවනවා. ඒ පිත්යුෂයෙන් කරන්නේ අපි ගන්න ආහාරවල තියෙන මේදය ජලයේ දියවන තත්වයට පත් කරන. මේද ජල ද්‍රාව්‍ය තත්වයට පත් කරනවා. ඒකට කියනවා නමක් මේද තෛලෝදීකරණය කරනවා. ඒක කරන්නේ පිත්යුෂය. ඒ පිත්යුෂ නිපදවන්නේ අක්මාව. ඊට පස්සේ ආමාශයෙන් පිටිපස්සට ගියොත් ඔන්න තියෙනවා අග්න්‍යාශය කියන අවයවය. ඕගොල්ලන්ට මේ පේන්නේ අග්න්‍යාශය කියන අවයවය පහලින්. මේ අග්න්‍යාශය කියන අවයවයේ වැදගත්කම් කීපයක් තියෙනවා. එකක් තමයි මෙහා ජීරණ යුෂ එන්සයිම නිපදවනවා. අනිත් පැත්තේ මෙයා සමායෝජනයට වැදගත් වෙනවා. මෙයා නිපදවනවා මේ හෝමෝන. නේද? අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියතව තියාගන්න වැදගත් වෙන ඉන්සියුලින් ග්ලූකෝගන් කියන හෝමෝන දෙක නිපදවන්නේ මේ අග්න්‍යාශය කියන අවයවය. හරි. ඊට පස්සේ කුඩාන්ත්‍රයෙන් අර ජීර්ණය අවසන් වෙච්ච ආහාර උරා ගන්නවා රුධිරයට ඔන්න ඒ විදිහට නේද මේ කුඩාන්ත්‍රය ඇතුලේ තියෙනවා අංගුලිකා කියලා නෙරීම්. මේ අංගුලිකා ඇතුලේ තියෙනවා රුධිර කේශ නාලිකා සහ පයෝලස නාලිකාවක් කියලා එකක් තියෙනවා. බලන්න මේ මැද තියෙන්නේ අංගුලිකාවක් ඇතුලේ ව්‍යුහය අංගුලිකාවක් ඇතුලේ තියෙනවා රුධිර කේශ නාලිකා. මෙන්න මේ රුධිර කේශ නාලිකා වලට උරා ගන්නවා ග්ලූකෝස් ඇමයිනෝ අම්ල නේද අර මොනොසැකරයිඩ් ටික ඔක්කොම උරා ගන්නවා මේක. ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් ගැලැක්ටෝස් ඒ වගේ. ඊට පස්සේ මේ මැද තියෙන්නේ පයෝලස නාලිකාව කියලා මෙයා. මේ පයෝලස නාලිකාවට අවශෝෂණය වෙනවා මේද අම්ල සහ ග්ලිසරෝල්. කෙටි ප්‍රශ්න වල අහලා තියෙනවා ගොඩක් වෙලාවට මේ පයෝලස නාලිකාවට උරාගන්නේ මොනවද රුධිර කේශ නාලිකාවට උරාගන්නේ මොනවද කියලා. මතක තියාගන්න පයෝලස නාලිකාවට ලිපිඩ ජීර්ණයෙන් ලැබෙන මේද අම්ල සහ ග්ලිසරෝල් උරා ගන්නවා. රුධිර කේශ නාලිකාවලට උරා ගන්නවා මොනොසැකරයිඩ් ටික, විටමින් ටික, khනිජ ලවණ ටික, ඇමයිනෝ අම්ල ටික ඒව උරා ගන්නවා රුධිර කේශ නාලිකාවලට. ඊට පස්සේ උරාගන්න බැරුව ඉතුරු වෙන ටික යනවා මහාන්ත්‍රයට. මහාන්ත්‍රය කියන්නේ පළලින් වැඩි විශාල කොටසක්. ඒතර මහාන්ත්‍රය කියන කොටසෙදී මේ තියෙන රුධිරයට උරාගෙන රුධිරයත් එක්ක මේවා පරිමාණය කරනවා. ඒකයි මේ පෙන්නන්නේ. අර උරාගත්තු කොටස්. ඒතර උරා නොගත් කොටස් ටික මහාන්ත්‍රයට ගියාම මහාන්ත්‍රයේදී ඒ කොටස් වල තියෙන ජලය අවශෝෂණය කරගන්නවා. ජලය අවශෝෂණය කරගෙන මේ ආහාර අර්ධ ඝන තත්ත්වයට පත් කරනවා. එහෙම අර්ධ ඝන තත්ත්වයට පත් කරලා ඒවා ගුද මාර්ගයේ තැන්පත් කරනවා. දැන් මේ වැඩි වෙලාවක් ගුද මාර්ගයේ ආහාර රැඳිලා තිබ්බොත් මොකද වෙන්නේ? ජලය වැඩිපුර අවශෝෂණය වෙලා මේ මල ද්‍රව්‍ය ඝන තත්ත්වයට පත් වෙනවා. අර අර්ධ ඝන තත්ත්වයට නෙමෙයි ටික වියලි ස්වභාවයට පත් වෙනවා. එහෙමපත් වුණාම අපි කියනවා මල බද්ධය කියලා. ඒක රෝගී තත්ත්වයක්. හරි ඉතින් ඔන්න ඕකයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය මේ බොහොම කෙටියෙන්. එතකොට ඕගොල්ලන්ට මේකෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒකයි මම විස්තර කරේ. ආහාර ජීර්ණයේදී පහත එක් එක් ඉන්ද්‍රිය වලදී සිදුවන ප්‍රධාන කාර්ය. එතකොට මහාන්ත්‍රයේදී අපි කිව්වා මොකද වෙන්නේ? ජලයේ අවශෝෂණය ඒවල දී අක්මාවෙන් කරන්නේ පිත්යුෂ ශ්‍රාවය කරනවා. පිත්යුෂ. දෙක පූර්ණ හත් විස්තාරයට පසුව සිදුවන හත් චක්‍රයේ අවස්ථා දෙක සඳහන් කරන්න. දැන් මම මේකේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගිය සතියේ කලින් සතියේ හෝ ගිය සතියේ පෙන්වුවා හෘදේ ක්‍රියාකාරීත්වය. නේද? හත් චක්‍රයේ අවස්ථා තුන.
විද්‍යුත් කන්තුක රේඛන සටහනත් එක්කම අපි බැලුවා. දෙවෙනි පේපර් එකේ මට මතක හැටියට මේ වීඩියෝ එක තියෙනවා YouTube channel එකේ. බලමුනේදී අය බලන්න. මේ එතකොට මේ ස්පන්දනය. ඒතකොට ඉස්සෙල්ලා වෙන පූර්ණ හත් විස්තරය හෘදේ කර්ණිකාය කෝෂිකාය දෙකම දිග ඇරෙනවා. ඊට පස්සේ කර්ණිකාව හැකිලෙනවා. අපි ඒකට කියනවා කර්ණිකා ආකුංචය. ඊට පස්සේ කෝෂිකාව හැකිලෙනවා. කෝෂිකා ආකුංචය. ආයේ කර්ණිකාවයි කෝෂිකාවයි දෙකම දිග ඇරෙනවා. නේද? එහෙමනම් අවස්ථා තුන පිළිවෙලින් මෙහෙමයි කියන්නේ. පූර්ණහත් විස්තරය, කර්ණිකා ආකුංචය, කෝෂිකා ආකුංචය. ආයේ පූර්ණහත් විස්තරය වෙනවා කර්ණිකා ආකුංචය, කෝෂිකා ආකුංචය. එහෙමනම් පූර්ණහත් විස්තරයෙන් පසුව සිදුවන අවස්ථා දෙක කර්ණිකා ආකුංචය, කෝෂිකා ආකුංචය. හරි. කේට ග්‍රන්ථි මගින් නිපදවන ආහාර ජීර්ණය කෙරෙහි බලපාන එන්සයිමය. අපි දැක්කා කේටමේ ඇමයිලේස් නැත්නම් ටයලීන් කියලා කියනවා ඒක. කේටමේ ඇමයිලේස් නැත්නම් ටයලීන් කියන එන්සයිමේ තමයි බලපාන. ඊළඟ එක ප්‍රතික චාපයක ආකෘතියක් පහත දැක්වේ. හරි. ප්‍රතික චාපය කියන්නේ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒක. ස්නායු පද්ධතියෙන් කරන්නේ උත්තේජවලට ප්‍රතිචාර දක්වනවා. එතකොට ඒ කාර්ය කරන ඒකකය තමයි, ඒ කියන්නේ කෘත්‍යමය ඒකකය තමයි ප්‍රතික චාපය. ඒ එක්කම කියනවා මේ ප්‍රතික ක්‍රියාවකදී ආවේග ගමන් ගන්නා මාර්ගය ප්‍රතික චාපය කියලා හඳුන්වනවා. හරි? අපි කොහොම කෙටි වීඩියෝ එකක් බලමු. දැන් මේ තියෙන උණු වතුර එකක්. මේ උණු වතුර එකේ මේ පුද්ගලයාගේ මිනිස්යාගේ අත ගෑවෙනවා. ගෑවිච්ච ගමන් අත අහකට ගන්නවා. ඒතර මෙන්න මේ වාගේ ක්‍රියාවකදී අපි මේකට කියන්නේ ප්‍රතික ඡාපයක් කියලා. ප්‍රතික ක්‍රියාවක්, ප්‍රතික ක්‍රියාවක්. ඒතර මේ ප්‍රතික ක්‍රියාවකදී මේ ආවේග යන මාර්ගය තමයි ප්‍රතික ඡාපය. දැන් ඕගොල්ලන්ට පේනවා අපේ සමේ තියෙන ස්නායු කෙලවරින් මේ ආයුවේගය අරගෙන මෙන්න ස්නායුව දිගේ යනවා දැන්. හරි, එතකොට මේ තමයි සංවේදක නියුරෝනය. එතකොට මේ සංවේදක නියුරෝනයේ දිගේ යනවා මධ්‍ය ස්නායු පද්ධතියට. නැත්නම් සුෂුම්නාවට මේ යන්නේ. නේද? මධ්‍ය ස්නායු පද්ධතිය කියන්නේ මොළයයි සුෂුම්නාවයි. එතකොට මෙන්න සුෂුම්නාවට ගියා ඉස්සෙල්ලා. දැන් මේ අත රත් වෙච්ච දෙයක ගෑවුනා කියලා මොළයට පණිවිඩය යවලා මොළෙන් උපදෙස් එනකන් හිටියොත් සමාහට අත පිච්චෙන්න පුළුවන්. ඒකින්ද මොකද කරන්නේ මේකෙදී මොළයට මේ පණිවිඩය යවන්න කලින් සුසුම්නාවෙන්ම මේක හරවලා අතේ පේශියට එවනවා පණිවිඩය. ඒ එවන ගමන්ම මොළයට යවනවා මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා. හරි? බලන්න වෙන දේ. ආවේගය සුසුම්නාවෙන්ම හැරුණා අරවලා යනවා අපේ අතේ තියෙන පේශිය. ඊට පස්සේ පේශිය ඇකිලිලා අත ටක් ගාලා අහකට ගන්නවා. එතකොට මේක තමයි ප්‍රතික ඡාපය කියලා කියන්නේ. ඒ කියන්නේ කිසියම් උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමේදී ආවේග ගමන් ගන්නා මාර්ගය. හරි. එතකොට අපි ගත්තොත් එහෙමනම් ප්‍රතික ඡාපයක ආකෘතියක් පහත දැක්වේ X වලින් නියුරෝනයක්. X කියන්නේ නියුරෝනයක්. එතකොට එහෙමනම් බලන්න මේ ප්‍රතිග්‍රාහකය කියන්නේ සම. එතකොට සමෙන් ඒ ආවේගය අරගත්තු මේ X කියන්නේ සංවේදක නියුරෝනය. සංවේදී අවයව ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතියට තොරතුරු අරන් යන්නේ සංවේදක නියුරෝන. ඊට පස්සේ Y කියන්නේ මොකක්ද? මධ්‍ය ස්නායු පද්ධතිය. මොළේ හෝ සුෂුම්නාව. හරි? Y වලින් ස්නායු පද්ධතියේ කොටසක්. ඔයගොල්ලන්ට මේක සුසුම්නාව කියලා ලිව්වත් කමක් නැහැ. ඊට පස්සේ ඒකෙන් දෙනවා චාලක නියුරෝනය. චාලක නියුරෝනයේ දිගේ අරගෙන එනවා කාරකේ නැත්නම් පේශියට අරන්. ඔයගොල්ලෝ අර මේ වීඩියෝ එකේ දැක්කවා. හරි. එතකොට එහෙමනම් අපෙන් අහන්නේ XY කියන්නේ මොනවද කියලා. X කියන්නේ සංවේදක නියුරෝනය, Y කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය. වරහන් ඇතුලේ මේක ලියා ගන්න සුෂුම්නාව කියලා. Y වලට. හරි. ලියා ගන්න විනාඩියක් දෙන්න. හරි. අපි යනවා එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට.
ශිෂ්‍යයෙක් කොපර් සල්ෆේට් ද්‍රාවණයකින් සමාන පරිමාණයකින් පරීක්ෂණ නල 4කට දමන ලදී. කොපර් සල්ෆේට් ද්‍රාවණයකින් සමාන පරිමාණ 4ක් පරීක්ෂණ නලයකට දැම්මා. එක් එක් නලයට සමාන ප්‍රමාණයේ අයත් මැග්නීසියම්, කොපර් සහ සිංක් කැබැල්ල බැගින් එකතු කරන ලදී. මේක අපිට තියෙන ක්‍රියාකාරකමක්. මේකේ තියෙනවා සිංක්, අයන් සහ මැග්නීසියම්. මේ පළවෙනි භාජනයේ මැග්නීසියම් පටිය දානවා කොපර් සල්ෆේට් වලට. ඔයගලන්ට පේනවා නිරීක්ෂණ කීපයක් දැම්මම බුබුලු දානවා, ද්‍රව්‍යයක් අඩිය තැම්පත් වෙනවා පෙවුණා. ඔන්න සිංක් කෑල්ල දැම්මා. ඊට පස්සේ ඊළඟ එකට දානවා යකඩ ඇනේ. මේ විදිහට දාලා ටික වෙලාවක් තියෙනවා. දැන් එතකොට අපි ඉගෙනගෙන තියෙනවා රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට සාක්ෂි කියලා 9 පන්තියේ පාඩම. කිසියම් ස්ථානයක රසායනික විපර්යාසයක් වෙනවා කියලා පෙන්වන්නේ නැත්නම් අපි නිගමනය කරන්න අපිට නිරීක්ෂණ කීපයක් උපකාරී වෙනවා. එකක් තමයි කිසියම් ඒ කියන්නේ ප්‍රතික්‍රියාවකදී බුබුලු පිටවීමක් වෙනවා. බුබුලු පිට වෙනවා කියන්නේ වායු නිපද වෙනවා. නේද? එහෙමනම් ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. වර්ණ වෙනස් වීම වෙනවා නම් ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. උෂ්ණත්ව වෙනස් වීම වෙනවා නම් රත් වෙනවා නම් සීතල වෙනවා නම් ඔන්න ප්‍රතික්‍රියාවක් වෙනවා. අවක්ෂේප ඇති වෙනවා නම් අවක්ෂේප කියන්නේ මේ පතුලේ තැම්පත් වෙන ද්‍රව්‍ය හැදෙනවා. එතකොටත් අපි කියනවා රසායනික විපර්යාසයක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ වෙනස් වීම වෙනවා. එතකොට මෙතන මොනවද වෙන්නේ? අපි බලමු මේ පරීක්ෂණයේදී මොනවද වෙන්නේ කියලා. පැය කීපයකට පස්සේ මේ භාජනවල තියෙන හැටි ඔයගොල්ලන්ට පේනවා. මේ මැග්නීසියම් දාපු එක මැග්නීසියම් පටිය දිය වෙලා ඒකේ බාන කළු පාට දෙයක් තැම්පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ද්‍රාවණී වර්ණය බලන්න අර නිල් පාට නෑ දැන් අවර්ණයි. අඩියේ තියෙනවා පේනවද ඔයගොල්ලන්ට කළු පාට ද්‍රව්‍යයක්. ප්‍රතික්‍රියාවට පෙර සහ පසු. තොර සිංක් දාපු එකේ බලන්න මේ වෙනස්කම් ටික තියෙනවා. වර්ණය වෙනස් වෙලා පතුලේ ද්‍රව්‍යයක් තැම්පත් වෙලා තියෙනවා අවක්ෂේපයක්. පෙර සහ පසු. මේ යකඩ ඇනේ දාපු එක මේ යකඩ ඇනේ ඔයගොල්ලන්ට පේනවා දුමුරු පාට කුඩක් තැම්පත් වෙලා වර්ණය වෙනස් වෙලා නේද? රයිට්. එහෙමනම් ඔන්න ප්‍රතික්‍රියාව සිදු වූ බවට වෙනස්කම් ටික නිරීක්ෂණ ටික නේද? එතකොට අපෙන් ආන්නේ මෙම ක්‍රියාකාරකමේදී නල තුල රසායනික විපර්යාසයක් සිදුවේ නම් ශිෂ්‍යයා ඒ බව නිගමනය කරන්නේ කිනම් නිරීක්ෂණයක් පදනම් කරගෙන. ඉතින්දී අපි නිරීක්ෂණ කීපයක්ම දැක්කා. එකක් තමයි ද්‍රාවණයේ වර්ණය වෙනස් වීම. නේද? අවක්ෂේප තැම්පත් වීම. තව මේකෙදි ළමයි උෂ්ණත්ව වෙනස් වීමකුත් වෙනවා. නේද? ඒතර ඔන්න ඔය කියන වෙනස් වීම අපිට අරගන්න පුළුවන් නිරීක්ෂණ විදියට. මේ දෙක කොපර් සල්ෆේට් ද්‍රාවණය හා අයන් අතර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය උෂ්ණත්වයේ බලපෑම සොයා බැලීමට ශිෂ්‍යයා අපේක්ෂා කරයි. ඒ සඳහා සිදු කළ හැකි ක්‍රියාකාරකමක පියවර ලුහුඩින් විස්තර කරන්න. දැන් මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයයි යකඩ අතර ප්‍රතික්‍රියාවට උෂ්ණත්වයේ බලපානවාද කියලා බලන්න එයා අපේක්ෂා කරනවා. එතකොට මොකද කරන්න කියලා අහනවා. එතකොට එහෙමනම් අපි හදන්න ඕනේ ඔයගොල්ලෝ අර පරීක්ෂණයේ දැකපු තුන්වෙනියට. හරි අපි ගන්නවා එක සමාන කොපර් සල්ෆේට් ද්‍රාවණ දෙකක්. අරගෙන ওই දෙකටම සමාන යකඩ ඇන දෙකක් දාන්න. දාලා මේ එක භාජනයක් එක බීකරයක් උණු ජලය බඳුනක් තුල තියෙනවා. අනිත් එක සාමාන්‍ය ඇල් වතුරයක තියන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් උණු ජල භාජනය නැතුව තියන්නත් පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට තියලා නිරීක්ෂණ අරගන්න. එතකොට උෂ්ණත්වයේ බලපානවා නම් ඔය ඇටෝම් දෙකේ වෙනසක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එකක වර්ණය ඉක්මනට වෙනස් වෙනවා අනික වෙනස් වෙන්නේ නැහැ. පරක්කු වෙනවා. ඒ වාගේ ප්‍රතිඵලයක් ලැබෙනවා. උෂ්ණත්වයේ බලපාන්නේ නැත්නම් උණු වතුර එකේ තියපු එකයි එළිය නිකන් තියපු එකයි නැත්නම් ඇල් වතුර එකේ තියපු එකයි එක සමාන නිරීක්ෂණ ලැබෙනවා. හරි? එතකොට මෙහෙමයි අපි සැලසුම් කරන්නේ සාන්ද්‍රණයේ සමාන කොපර් සල්ෆේට් එක සමාන පරිමාණ දෙකක් බීකර දෙකකට ගැනීම බීකර දෙකට සමාන යකඩ ඇන දෙකක් තමයි එක් බීකරයක් උණු ජල බඳුනක තබා නිරීක්ෂණය කිරීම. හරි.
භෞතික අවස්ථා දක්වමින් කොපර් සල්ෆේට් ද්‍රාවණය සහ මැග්නීසියම් ලෝහය අතර ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න. දැන් මෙතෙන්දී සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහේ ප්‍රතික්‍රියාවක්. කොපර් සල්ෆේට් වලට ජලීය ද්‍රාවණය මම AQ දාලා තියෙනවා වරහන් ඇතුලේ. මැග්නීසියම් දාපුවාම මේ මැග්නීසියම් විසින් මේ ද්‍රාවණයේ ඉන්න කොපර් ඉවත් කරනවා. ඔයගොල්ලෝ දැක්ක අර මේ භාජනයේ අඩියේ තැම්පත් වෙලා තිබ්බනේ දුඹුරු පාට ද්‍රව්‍යයක් කළු පාට වගේ. ඒ තමයි කොපර්. එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? මැග්නීසියම් විසින් කොපර් අයින් කරනවා. කොපර් අයින් කරලා හදනවා මැග්නීසියම් සල්ෆේට් කොපර් ඉවත් වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙන්නේ තුලිත සමීකරණේ මේ විදිහටයි ලියන්නේ. හරි? භෞතික අවස්ථා දක්වන්න. අවසානික ඔබ විසින් හදාරා ඇති රසායනික ප්‍රතික්‍රියා වර්ගීකරණයට අනුව ඉහත ප්‍රතික්‍රියාව කිනම් වර්ගයට ඈත් වේද? මේකටත් කියන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. හරි. ලියාගන්න. හරි. මම හිතන්නේ වෙලාව ඇති. තියනවා එමනම් ඊළඟ කොටසට IB කොටස. මැග්නීසියම් ලෝහයේ මෞලික ස්කන්ධය 24 වේ. පොඩි ගාණක් හදන්න තියෙන ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට අසීරු කියලා හිතන විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ මේ 4 වෙනි කොටසේ. ඒකින්ද බලා ගන්න ළමයි හොඳට. මැග්නීසියම් ලෝහයේ මෞලික ස්කන්ධයේ මෞලයට ග්‍රෑම් 24. අපි මේක කියවන්නේ අග ඉඳන් මුලට. හරි ඒකක කියවන්නේ එහෙමයි. මෞල MOL තිබ්බොත් මෞල. ඍණ එක තියද්දී අපි ටයන්නක් දානවා. ඒතර මෞලයට ග්‍රෑම් 24යි. ඒතර මැග්නීසියම් ලෝහයේ මෞලික ස්කන්ධයේ මෞලයට ග්‍රෑම් 24 යන්නෙන් කුමක් අදහස් වේද? ඒතර මේකෙන් කියන්නේ මොකක්ද? මැග්නීසියම් මෞල එකක ස්කන්ධය ග්‍රෑම් 24යි. ඒකයි මෞලික ස්කන්ධ. මෞලික ස්කන්ධය කියන්නේ මෞල එකක ස්කන්ධය. ඒතර මැග්නීසියම් පරමාණු මෞල එකක ස්කන්ධය ග්‍රෑම් 24. ඒකයි මේකෙන් අදහස්. මෞල එකක් කියන්නේ ඕනනම් තව විස්තර ඇතුලේ එනවනම් 6.02 වැඩි කිරීම 10/23ක් කියලා ලියන්න පුළුවන්. හරි. ඊළඟට 2 මැග්නීසියම් පරමාණු ස්කන්ධය ගණනය කරන්න ඕන. මේකේ තියෙනවා ඇවගඩ්‍රෝ අංකය 6 වැඩි කිරීම 10 අපිට ලේසි කරලා තියෙනවා. 6.02 වැඩි කිරීම 10/23 නෙවෙයි 6 වැඩි කිරීම 10/23යි. හරි එතකොට බලන්න. දැන් මැග්නීසියම් මෞලයක්. මෞලයක් කියන්නේ පරමාණු මෙන්න මෙච්චරක්. කොච්චරද? 6 වැඩි කිරීම 10/23. එතකොට මැග්නීසියම් පරමාණු 6 වැඩි කිරීම 10/23ක් ගත්තොත් ඒකේ ස්කන්ධය ග්‍රෑම් 24යි. පරමාණු මෞලයක ස්කන්ධය ග්‍රෑම් 24. ඒතර අපිට කියන්නේ එකක ස්කන්ධය හොයන්න කියන්නේ. පරමාණු 6 වැඩි කිරීම 10/23ක් ග්‍රෑම් 24ක් නම් එකක ස්කන්ධය බලන්න අපි මොකද කරන්නේ? මේ 24 බෙදන්න ඕනේ 6 වැඩි කිරීම 10/23 වෙනි බලය. මෙන්න මේ විදියට. මැග්නීසියම් පරමාණු මෞල එකක ස්කන්ධය 24යි. මැග්නීසියම් පරමාණු එකක ස්කන්ධය බලන්න මම මොකද කරේ? 24 බෙදුවා 6 වැඩි කිරීම 10/23 වෙනි බලය වෙන්න ඕනේ මේක. මේ නැත්තම් 1023 වාගෙන. එතකොට මේක අර උඩට කරලා ඊළඟ ගණනය කිරීමේ වැරද්දක් නෑ මගේ. හරි මේ විදියට. ඔය විදියට. හරි. එතකොට මම මේක 24 බෙදුවා 6 වැඩි කිරීම 10/23 වෙනි බලය. රයිට්. දැන් එතකොට මේක බෙදෙනවද? අපිට මේක බෙදන්න පුළුවන් සරලව. කොහොමද බෙදන්නේ? 24 6ෙන් බෙදුවා. එතකොට 4යි උඩනේ. ඊට පස්සේ යට තියෙනවා 10/23 වෙනි බලයක්. එතකොට මේ 10/23 වෙනි බලය අපි උඩට ගත්තාම 10/23 වෙනවා. එහෙනම් උත්තරේ මෙන්න මේ විදියට 4 වැඩි කිරීම 10/23. 4 වැඩි කිරීම 10/23. තුන්වෙනි එක. ස්කන්ධය ග්‍රෑම් 6ක මැග්නීසියම් කැබල්ලක අඩංගු මැග්නීසියම් පරමාණු මෞල ගණන කොපමණද කියලා. ස්කන්ධය
ග්‍රෑම් 6ක මැග්නීසියම් කැපැල්ල. ඉතින් අපිට මැග්නීසියම් කෑලිද කුඩුද ඒව අදාළ නැහැ. මැග්නීසියම් ග්‍රෑම් 6ක තියෙන මැග්නීසියම් මවුල ගාන අහන්න. නේද? එතකොට මවුල ගාන ගණනය කරන්න අපිට තියෙනවා පොඩි සමීකරණයක්. මවුල ගාන n නම් n සමානයි n බෙදීම m. 10 පන්ති 7 වෙනි පාඩම. ඔයගොල්ලොන්ට අපි කිව්වා ගිය සැරේ මේ 10 පන්තියේ පාඩමට සහභාගී වෙන්න කියලා මවුල සංඛ්‍යා අපි ගිය සතිවල පහුගිය සති 3ක විතර දැන් මේ පාඩම ඉවරයි. හරි එතකොට මේ පාඩමේදී මේක කතා කරේ ඈ. ඔයගොල්ලෝ 10 දී මේක කතා කරා. එතකොට මවුල ගාන n නම් n සමාන වෙනවා ස්කන්ධය බෙදන්න ඕනේ මෞලික ස්කන්ධය. මේ සිම්පල් n කියන්නේ ස්කන්ධය, කැපිටල් M කියන්නේ මෞලික ස්කන්ධය. හරි එතකොට මැග්නීසියම් වල මෞලික ස්කන්ධය 24යි. උඩ දීලා තියෙනවනේ. මැග්නීසියම් වල මෞලික ස්කන්ධය මවුලේ ග්‍රෑම් 24 වෙයි. එහෙමනම් මම ග්‍රෑම් 6 තියෙන මවුල ගාන හොයන්න ග්‍රෑම් 6 බෙදුවා මෞලික ස්කන්ධය. එතකොට අපිට එනවා 0.25 කියලා මවුල. හරි. ලියා ගන්න ඊළඟ ගාන අපි ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන්නේ. ඒකින්ද මේක ලියා ගන්න. අවශ්‍ය ඒවා ටික අපි අනික් ගානත් බලලම නවත්තමු. විනාඩියක් දෙකක් වැඩිපුර ගන්න ඕනද? හරි. ඊළඟ එක ද්‍රාවණයක සංයුතිය සාන්ද්‍රණය ඇසුරින් ප්‍රකාශ කළ හැකිය. සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.1ක් වූ කොපර් සල්ෆේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය කොපර් සල්ෆේට් පිටක් 5H2 ස්කන්ධය ගණනය කරනවා. හරි. මේකේ දීලා තියෙනවා කොපර් සල්ෆේට් 5H2 වල මෞලික ස්කන්ධය 249.5යි. ඒතර අපිට මෞලික ස්කන්ධය ගණනය කරන්න දෙයක්වත් නැහැ. හරි. එතකොට දැන් අහන්නේ අපෙන් සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියන්නේ ඒකීය පරිමාවක තියෙන මවුල ගාන. මේ සාන්ද්‍රණය සම්බන්ධ ගැටලු හදන්න ගොඩක් ළමයි කම්මැලි. ඒකින්ද බලා ගන්න ළමයි මේක හදන එක. එතකොට මේ සාන්ද්‍රණය ගැටලු හදන්න අපි යොදා ගන්නවා මෙන්න මේ සමීකරණ. මේක ඡේද ලියලා හදන්නත් පුළුවන්. දැන් මේ තියෙන්නේ ද්‍රාවණය. මේක කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. එතකොට කියනවා මේකේ තියෙන්න ඕනේ මේ හදන්න ඕනේ ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.1යි පරිමාව ඝන සෙන්ටිමීටර් 100. එතකොට මෙන්න මේ විදිහේ ද්‍රාවණයක් හදන්න ඕනේ. එතකොට අපිට මේ ගැටලු විසඳද්දී සමීකරණයක් තියෙනවා C සමානයි n බෙදීම v කියලා. සාන්ද්‍රණය සමානයි මවුල ඝන බෙදීම පරිමාව. පරිමාව ගන්න ඕනේ ඝන ඩෙසිමීටර් වලින්. දැන් මේකේ තියෙන්නේ ඝන සෙන්ටිමීටර. එහෙමනම් අපි මෙයාව 1000න් බෙදලා ඝන ඩෙසිමීටර කරගන්නත් ඕනේ. හරි? right. එහෙමනම් ඔන්න දැන් මම ආදේශ කරනවා දැන් සාන්ද්‍රණය දැන් මට ඕනේ මවුල අහන්නේ මේකේ ස්කන්ධයනේ. එතකොට මේ සමීකරණයෙන් මට හොයාගන්න පුළුවන් මේ ද්‍රාවණය තුල තියෙන්න ඕනේ කොපර් සල්ෆේට් මවුල ගාන කීයද කියලා. එතකොට මට මවුල ගාන n හොයාගන්න ඕනේ. එහෙනම් මම සමීකරණය හදාගන්නවා මෙහෙම. අරස් ගුණිතය දාලා n සමානයි c වැඩි කිරීම v. හරි? ඊට පස්සේ මම ආදේශ කරනවා මෙහෙම අපිට මවුල ගාන හොයන්න නම් c 0.1යි ඊට පස්සේ පරිමාව v ඝන සෙන්ටිමීටර මම පරිවර්තනය කරා 1000න් බෙදලා ඝන ඩෙසිමීටර. එතකොට මට එනවා ඝන ඩෙසිමීටර 100 බෙදීම 1000 කියන්නේ 0.1යි. දැන් 0.1කින් වැඩි කරන්න ඕන. හරි එතකොට උත්තරය එනවා 0.01යි මවුල. ඒ කියන්නේ මේක තුල තියෙනවා දැන් කොපර් සල්ෆේට් මවුල 0.01. දැන් මගෙන් අහන්නේ කොපර් සල්ෆේට් මවුල ගාන නෙවෙයි. අහන්නේ කොපර් සල්ෆේට් 5H2 ස්කන්ධය මේකට ගන්නවා. එහෙමනම් මවුල ගාන දන්නවා නම් ස්කන්ධය හොයන්නත් තියෙනවා සමීකරණය. හරි? ඒ මොකද්ද? මෙන්න මේ සමීකරණය. මවුල ගාන n නම් n සමාන වෙනවා ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. දැන් මට මේක ස්කන්ධය හොයන්න කියන්නේ m නේ. ඒතර මම මේකත් හදා ගන්නවා සමීකරණය මෙහෙම. ඒතර m සමානයි n වැඩි කිරීම m. මවුල ගාන වැඩි කරනවා මෞලික ස්කන්ධය. නේද? ඒතර මවුල ගාන මම හොයාගත්තා මේ ද්‍රාවණයේ තියෙන 0.01යි. මේකේ දීලා තියෙනවා කොපර් සල්ෆේට් 5H2O මෞලික ස්කන්ධය 249.5යි. නේද? එහෙමනම් අපිට එනවා මේක ගුණ කරපුවාම 2.495 ග්‍රෑම්. එහෙමනම් අපි කිරා ගන්න ඕනේ
කොපර් සල්ෆේට් 5H2O වලින් ග්‍රෑම් 2.495 හරි. එහෙනම් මෙන්න මෙහෙමයි ඒ ගැටලුව විසඳන්නේ. හොඳයි එහෙනම් මේක හදාගන්න. එතකොට අපේ කාල වේලාව අවසానයි අද දවසට. එහෙනම් මේ ගාන හදාගෙන අපි අද දවසේ පන්තිය ඉවර කරනවා. මේ පේපර් එකේ ඉතුරු ගණන් ටික අපි ලබන සතියේ සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ පේපර් එකට කලින් ලියලා උත්තර ලියලා ලෑස්ති වෙන්න සාකච්ඡා කරන්න. අනිත් ප්‍රශ්න තුනටම උත්තර ලියන්න ඒ ඔක්කොම ටික අපි ලබන සතියේ කතා කරන්න පුළුවන් වෙයි. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි. ගැටලු මොනවා හරි තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් අනිත් දවසේ අහන්න ඒවා. අද හොඳයි ළමයි ගොඩක් අනවශ්‍ය මොනවද chat ඒවා පාවිච්චි කරේ නැහැ. බොහොම හොඳින් සහභාගී වුණා පන්තියට. හරි. එවනම් හැමෝටම සුබ රාත්‍රියක් විනවත්තුම්. තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරේ නැද්ද? එහෙනම් දැන්මම අපේ Voice One YouTube channel එක subscribe කරන්න. අපි දාන වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකකින් දැනගන්න නම් පහළ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.